Right. Good morning, පුතාලා හැමෝටම. Good morning, sir. Morning. Morning, sir. Can you all hear me clearly? මාව පැහැදිලිව ඇහෙනවද? Yes, sir. Yes, sir. Yes, sir. Right. Okay. Then let's start our work. පුතේන වැටි ආරම්භ කරමු. Today I am going to start a new topic. අද අලුත් මාතෘකාවක් පටන් ගන්නවා. මෙහෙමයි. දැන් grammar lesson එකක් නෙමෙයි මේක. හරි? Grammar lesson එකක් නෙමෙයි අපි සාකච්ඡා කරන්නේ. These days we are discussing the writing part to get 35 marks for the exam, right? O level exam එකේ ලකුණු 35ක් ගන්න මේ දවස්වල අපි writing part එකනේ සාකච්ඡා කරමින් ඉන්නේ. හරි? මේ දවස්වල writing part එක තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. මේ යටතේ සාකච්ඡා කරන්න දේවල් අපිට තියෙනවා formal letters, informal letters, notes, notices, graph analysis, essay writing. හරි? ඔය වගේ දේවල් ගොඩක් සාකච්ඡා කරන්න දෙනවා මේ ලකුණු 35 ගන්නනේ. ඔය දැන් සර් දැනට මේ වෙද්දි ඔයත් එක්ක letter writing කියන මාතෘකාව සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවරයි. ඒ කියන්නේ letter writing වල theory note එක දීලා ඉවරයි. මම කියන දේ පැහැදිලිද? letter writing කියන මාතෘකාව දැන් හරියටම උගන්වලා ඉවරයි. ඒ යටතේ අපි සාකච්ඡා කරා informal letters මුලින්ම we have discussed informal letters and formal letters. Informal letters, formal letters කියන වර්ග දෙක ගැනම සාකච්ඡා කරා. තව අපිට past papers වලින් අරගෙන letters ලියන්න තියෙනවා. නමුත් informal letter එක format එක මොකක්ද? The informal letter එක start එක කොහොමද ගන්න? purpose එක කොහොමද ලියන්නේ? හරි? purpose එක කොහොමද ලියන්නේ? සතුට ප්‍රකාශ කරන්නේ කොහොමද? කනගාටුව ප්‍රකාශ කරන්නේ කොහොමද? අවසන් කරන්නේ කොහොමද? ඒ වගේම formal letter එකත් ආරම්භයේ format එක ආකෘතිය මොකද්ද? Sender's address, receiver's address, salutation, right? Then topic, body of the letter. Right? Then how should you write down the topic? මාතෘකාව කොහොමද දෙන්නේ? ඔය සියල්ල ඉතා පැහැදිලිව ගන්නලා තියෙනවා. අර වාට තනියම ලියා ගන්න ඒ වගේ දෙන්න ඕනේ ඒ theory කොටස් ටික හරි පැහැදිලිව සර් ඉගෙනනවා. තව අපි letters ලියමු. හරි, we can write down many letters later. But I have taught you the theory part, right? Theory කොටස උගන්වලා තියෙනවා. Letter writing ගැන අද සාකච්ඡා කරන්නේ නැහැ. අද සාකච්ඡා කරන්නේ writing part එකේම තවත් අනිවාර්යයෙන්ම O level exam එකේ 6 වෙනි ප්‍රශ්නේ වශයෙන් එන එක. මොකද්ද? O level ඔයාගේ paper එකේ first paper එකේ English paper එකේ 6 වෙනි ප්‍රශ්නේ වෙන්නේ. 6 වෙනි ප්‍රශ්නේ තමයි මෙන්න මේ දෙකකින් එකක් එන්නේ. note එකක් හෝ notice එකක්. ලියන්න. අනිවාර්යෙන් වෙනවා. සමහර අවුරුදු වල note එකක් එනවා. සමහර අවුරුදු වල notice එකක් එනවා. ඔය දෙකටම ලෑස්ති වෙන්න ඕන. හරි? formal informal letters දෙකටම අපි ලෑස්ති වුණානේ. හරි? සමහරවිට මේ letter writing එක කියන්නේ graph එකක් analyze කරන්න. ප්‍රස්තාරයක්. හරි? සමහරවිට ප්‍රස්තාරයක් විස්තර කරන්න හිතාගෙන හිටියා නම් හරි? ඔයා මේ letter writing part එක ඉගෙන ගත්තට පස්සේ letter writing එකක් ලියන්න හිතා ගන්න පුළුවන්. හරි, ඒ වගේ පුතාලා දැන් මේ 6 වෙනි ප්‍රශ්නේනේ note එකක් notice එකක්. ඒක මෙහෙමයි. සමහර අවුරුදු වල note එකක් එනවා, සමහර අවුරුදු වල notice එකක් එනවා. ඒත් අපි ওই දෙකටම ලෑස්ති වෙන්න ඕන. ඉතින් අද සර් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනවා හරියටම how to write down a notice correctly. notice එකක් නිවැරදිවම ලියා ගන්න විදිය. හරි? notice එකක් නිවැරදිවම ලියා ගන්න විදිය. මට මතකයක් තියෙනවා මම මීට පෙර දවසක මේ classes වල notice ගැන චුට්ටක් උගන්වන්න ඇති, but today I am going to teach you the whole lesson. සම්පූර්ණ පාඩම අද උගන්වන්න. right? එහෙනම් පුතාලා writing part එකට වෙනම පොතක් ගන්න කියලා කිව්වනේ. ඒක letter writing කියන කොටස සමානට වාට මුළු පොතටම ගියාම මුළු පොතේම ලිව්වත් දන්නේ නැහැ. කෙසේ හෝ ඉඩ තියෙන තැනක, හරි? ඉඩ තියෙන තැනක ලියා ගන්න දිනේ දාලා මාතෘකාව notices කියලා. notice කියලා ලියා ගන්න. ගැටලුවක් තියෙනම් මම අහන්න. හරි? notice එකක් ලියන්න ඉගෙන ගන්න. අනිවාර්යෙන් 6 වෙනි ප්‍රශ්නේ O level English paper එකේ 6 වෙනි ප්‍රශ්නේ. first paper එකේ question number 6. Write down the topic notice.
right notes ගැන අපි පස්සේ සාකච්ඡා කරමු notes ගැන පස්සේ සාකච්ඡා කරමු ඒක ගොඩක්ම ලේසි right ගොඩක්ම ලේසි notice එක ක්ලියර් විදිහ හොඳට මතක තියාගන්න ඕනේ හරි පැහැදිලිව සර් කියලා දෙන්න මෙතෙක්කල් හරියට ලියුවේ නැත්තම් ගැටලුවක් නැහැ මොන අද ඉගෙන ගන්න right පුතාලා මට කියන්න what do we mean by notice what is the singular meaning of the word notice notice කියලා කියන්නේ මොකක්ද දැන්වීම. yes notice means දැන්වීම යාගන් the singular meaning is දැන්වීම notice කියලා කියන්නේ දැන්වීම කියන්නේ right ඔයාගෙන් කවුරු හරි අහුවොත් ඉංග්‍රීසි වලින් ඕක ඩිෆයින් කරන්න කියලා notice එකක් කියලා කියන්නේ මොකක්ද කියලා ඔයා කොහොමද ඩිෆයින් කරන්නේ ඔක අර්ථ දක්වන්නේ කොහොමද පුතා what is a notice කියලා කවුරු හරි අහනවා what is a notice සිංහලෙන් you can say සිංහලෙන් කියන්න පුළුවන් ඔයාට notice කියන්නේ දැන්වීමක්නේ නමුත් ඔක ඇත්තටම මේ ඉංග්‍රීසි වලින් අපි කොහොමද ඩිෆයින් කරන්නේ අර්ථ දක්වන්නේ ඇත්තට මේ notice එක මේ මොකද සිද්ධ වෙන්නේ oh announcement. right very good right the notice is an announcement ඇත්තටම කිව්වොත් එහෙම notice එකක් කියලා කියන්නේ මේ නිවේදනයක් නිකුත් කරන්න හරි නිවේදනයක් නිකුත් කරන්න හරි මතක තියාගන්න notice එකක් කියලා කියන්නේ නිවේදනයක් යම් කිසි තොරතුරු වගේක් ඇතුළත් කරපු විස්තරයක් තමයි ඔය මේ දෙන්නේ notice කියලා හරි එතකොට අපිට ගන්න පුළුවන් notice කෙනකේ English definition එක මෙන්න මේ ආකාරයෙන් the notice is an announcement notice එකක් කියන්නේ හරි නිවේදනයක් ලියාගන්න යටි the notice is an announcement right දැන් මොකද මේ අපි දැන් letter writing පාඩමනේ සාකච්ඡා කරමින් හිටියේ ඒකේ letters තව ගොඩක් ඉස්සරහට ලියනවා තව මට මතක විදියට formal letters දෙකක්ද කොයිද දීලා තියෙනවා informal letters තුනක්ද කොයිද දීලා තියෙනවා එච්චරයි තව ගොඩක් ලියනවා past papers වල තියෙනවා තව එක දිගට 2015 ඉඳන් 20 වෙනකන් එක ළඟ අරගෙන ලියනවා මම ඔය දීපුවා 2003 2008 දුන්නද කොයිද 2015 20 ආපු ඒවා හරි එක ළඟ ලියනවා letter writing විතරක් කර ඉඳලා බෑනේ මේවත් අනිවාර්යෙන් කරන්න එපා ඒක නිසා පුතා මේ ටිකත් පටන් ගෙන ඉක්මනට කරලා දෙනවා ඔයාලා ඉක්මනට ඉගෙන ගන්න ඕනේ essay writing එකක් ලියන විදියත් ඉක්මනට ඉගෙන ගන්න ඕනේ මොකද්ද බෝඩ් එකේ ලියලා තියෙන එක ලියන්න ඕනද ඔව් ලියා ගන්න පුතා the notice is an announcement කියලා ලියා ගන්න notice එකක් කියලා කියන්නේ දැන්වීමක් කියලා කියන්නේ යම්කිසි නිවේදනයක් නිකුත් කරන්න මට කියන්න where can we see notices අපිට සාමාන්‍ය notices කොහෙන්ද බලා ගන්න පුළුවන් වෙන්නේ most of the time where can we see the notices oh Notice board. notice කොහෙද දාන්නේ notice board එකේ ඔව් notice board එකේ ගොඩක් වෙලාවට තියෙන දැන්වීම් පුවරුවක ඔයාගේ ඉස්කෝලේ ඇති notice board එක කල්පනා කරලා බලන්නකෝ හරි කල්පනා කරලා notice board එකේ තමයි දාන්නේ මතක තියාගන්න notices can be published on notice boards right එකත් අපි ලියාගමු notice එකක් කියන සරලව කිව්වොත් එimhe යම්කිසි නිවේදනයක් නිකුත් කරන්නේ වාචිකව නෙමෙයි ලිඛිතව මේ හරි ලිඛිතව ඒ වගේම notices අපිට දැක ගන්න පුළුවන් මේ notice board වල එකත් අපි ලියමු notices can be published on the notice board එකත් ලියාගන්න යන්න notices can be published on the notice board notices can be published කියලා කියන්නේ පළ කරනවා කියන්නේ දැන්වීම් පළ කරන්න පුළුවන් පූර්වම
දැන්වීම් පළ කරන්න පුළුවන්. දැන්වීම් පූර්ව මත. right. දැන් පුතාට කියනවා notice එකක් ලියන්න කියලා. ඔයා හිතන්න O level exam එකේ මාව ඔයා notice එකක් ලියන්න කියලා. හරි. මට කියන්න සාමාන්‍යයෙන් අපි notice එක ඇතුළත් කළ යුතු කරුණු මොනවද? නිකන් just think and tell me. ඔයා නිකන් හිතලා කියන්නේ මෙහෙම හිතන්න. ඔන්න ඔයාගේ ඉස්කෝලේ big match එකක් තියෙනවා. cricket match එකක් මේක. හරි? cricket match එකක් ඔයාගේ ඉස්කෝලේ තවත් ඉස්කෝලයක් අතර ඕකට notice එකක් ලියන්න කියලා. දැන් වීම අනිත් ළමයින්ට දැනගන්න. අනිත් ළමයින්ට දැනගන්න. ඔයා කට කතාවල දැනගන්නවා මෙහෙම අපේ ඉස්කෝලේ big match එකක් තියෙනවා කියලා ආරංචියක් ආවා. ඔයාලගේ ඉස්කෝලෙත් කොහොමද කියලා කට කතාවලින් දැනගන්නවා. එහෙම නැතුව ලිඛිතව ඔයාට හරියට මේක නිවේදනය කරන්න ඕනේ අනිත් අයට. හරි? නිවේදනය කරන්න ඕනේ මේ හරියටම අනිත් අයට මෙහෙම එකක් තියෙනවා කියලා. එතකොට මේ නිවේදනය තුළ එහෙම නැත්නම් මේ notice එක දැන්වීම තුළ මොනවද පුතා ඇතුළත් කරන්න ඕනේ? මේ big match එක සම්බන්ධව අනිත් කට්ටිය මොනවද දැනගත යුත්තේ? බලන්න මට කියන්න. Date and time. Date, time and place. Time. Date, time, අය Venue. very good. Organizer. organizer, Chief guest. Place. chief guest. Oh, then ඔයාලා කිව්වා date, time, venue. ඒ වගේම chief guest කිව්වා එක්කෙනෙක්. right, what else? තව මොනවද දැනගන්න ඕනේ? yes, organizer, සංවිධායක කවුද මේකේ? කවුද සංවිධානය කරන්නේ? මොන ඉස්කෝලේ පැත්තෙන්ද සංවිධානය කරන්නේ? Place. To invite. මොකද? To invite. whom to invite? කාටද ආරාධනා කරන්නේ මේකට? හරි ඉස්කෝල දෙකේ ළමයි විතරද? නැත්නම් මිනි ඉස්කෝල වල කට්ටියටත් එන්න පුළුවන්ද? ඒතකොට ඒ වගේම මේ තව කාටද එන්න පුළුවන්? right, ඒ වගේ දේවල් පුළුවන්. තව Name of the business. මොනවද? purpose අරමුණ. ඇයි මෙහෙම එකක් අපි මේ සංවිධානය කරන්නේ? ඇයි මේ වගේ big match එකක් කරන්න හේතුව මොකද අරමුණ? Topic. topic එක. ඉතින් පුතාලට ප්‍රධාන වශයෙන් නිකන් කල්පනා කරලා බලන්න අපි big match එකක් තියනවා නම් අපි දැනගන්න බෑ මේක තියෙන දවස. මේක කීයටද තියෙන්නේ? venue කියලා කියන්නේ මේ වචනේ හොඳට කටපාඩම් කරලා තියාගන්න දන්නේ නැති අය. venue කියන්නේ ස්ථානේ. PNUE. හරි ස්ථානේ. හරි place කියන එකමයි. මේකට ආරාධනාමුත් එක්ක එනවද? හරි. ඒ වගේම මේක කවුද සංවිධානය කරන්නේ? වාගේ ඉස්කෝලේද නැත්නම් අනිත් ඉස්කෝලේද? හරි. ඒ වගේම කාටද මේක බලන්න යන්න පුළුවන්? ඉස්කෝලේ හැමෝම ළමයින්ට පුළුවන්ද? හරි ඉස්කෝලේ ඉස්සරහට මේ all students වලට පුළුවන්ද? අයියලා අක්කලා හරි ඉස්සර ඉස්කෝලේට පොය එයාලට පුළුවන්ද? හරි. ඒ වගේ මේ වගේ සංවිධානය කරන්න මොකද්ද අරමුණ? හරි. හැම අවුරුද්දකම තියෙනවද මේවා? අන්න ඒ වගේ කරුණු ටිකක් ඇතුළත් කරන්න එපා. අපි දැනගන්න එපා යෝවනේ. අනිවාර්යයෙන්ම මේ date time video කියනම අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. මේක නැත්නම් අපි දන්නේ නැහැ big match එකක් විතරක් තියෙනවා කරපුති අපිට හිතා ගන්න බෑනේ මේක කවදද තියෙන්නේ මේ හරි කොහෙද තියෙන්නේ අපි ඒව දැනගන්න ඕනේ අනිවාර්යයෙන්. right. එතකොට ප්‍රධානම වශයෙන් අපි සාමාන්‍යයෙන් notice එකක් ලියනවා නම් අපිට කරුණු 8ක් ඇතුළත් කළ යුතුයි. මේ මතක තියාගන්න සර් කියන්නේ. හරි. පුතා notice එකක් ලියනවා නම් when you write down a notice mainly you should include 8 things. දේවල් 8ක් ඇතුළත් කරන්න ඕනේ. මේකෙන් 4ක් හරිය ලේසි මතක තියාගන්න. මේකෙන් කරුණු 4ක් හරි ලේසි මතක තියාගන්න. ඒ වගේම තවත් 4ක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒ 4 වාක්‍ය 4කින් ලියන්න තියෙනවා. ඒ 4 වාක්‍ය 4කින් ලියන්න තියෙනවා. කරුණු 8ක් තියෙනවා මතක තියාගන්න. ඒකෙන් 4ක් හරියම ලේසි ඔයාලට මතක තියාගන්න. තවත් 4ක් තියෙනවා ඒක වාක්‍ය 4කින් ලියන්න පුළුවන්. මේක 4ක් වෙන්නත් පුළුවන් සමහර අවස්ථාවල 5ක් වෙන්නත් පුළුවන්. ඒකට ඔක්කොම 9ක් වෙන අවස්ථාවක් තියෙනවා. හරි? එක්ක 4යි එක්ක 5යි වාක්‍ය. තව ලේසියෙන් මතක තියාගන්න තියෙන්නේ දේවල් 4ක්. right. අපි ලියාගත්තනේ notice කියලා මෙන්න මේ කරුණු දෙක. ඊට යටින් මෙන්න මෙහෙම ඔයා ලියා ගන්න. මෙහෙම ලියා ගන්න. මං කියන එක ලියා ගන්න. notice එකක් තුල පහත කරුණු අනිවාර්යෙන් ඇතුළත් කළ යුතුයි. ලියා ගන්න. notice එකක් තුල පහත කරුණු අනිවාර්යෙන් ඇතුළත් කළ යුතුයි. notice එකක් තුල පහත කරුණු අනිවාර්යෙන් ඇතුළත් කළ යුතුයි.
notice එකක් තුල පහත කරුණු අනිවාර්යෙන් ඇතුළත් කළ යුතුයි. ඒ කියලා කියන්නේ following details must be included in a notice කියන එක. ඉංග්‍රීසි වලින් හරි. මම සරලව සිංහලෙන් දුන්නේ notice එකක් තුල පහත කරුණු අනිවාර්යෙන් ඇතුළත් කළ යුතුයි. right. අපි පුතේ මුලින්ම මේ කරුණු ටික ලියාගමු ඇතුළත් කරන්න ඕනේ. මම කියන ප්‍රධාන වශයෙන් 8ක් එනවා. ඒකෙන් 4ක් මතක තියාගන්න හරිය ලේසි. තවත් 4ක් තියෙනවා වාක්‍ය 4. හරි ඒක 4ක් වෙන්නත් පුළුවන් 5ක් වෙන්නත් පුළුවන්. ඒක ඔක්කොම 9ක් වෙනවා. හරි. අපි බලමු. right. උදාලා we can write down them one by one. අපි එකින් එක ලියාගමු. එකක් තමයි ඔයා notice එකක් ලියද්දි මේක notice board එක මතක තියාගන්න. මේකේ publish කරන්න. ඒක තමයි notice board එක තමයි පළ කරන්නේ. අර big match කියන කතාව හිතේ තියාගන්න. අපි දුම් big match එකක් සම්බන්ධව තමයි අපිට notice එකක් ලියන්න වෙන්නේ. හරි. big match එකක් සම්බන්ධව තමයි notice එකක් ලියන්න වෙන්නේ. ඔයා අනිවාර්යයෙන්ම notice එකක් ලියද්දි topic එකක් ලියන්න ඕනේ. topic එකක් ලියන්න ඕනේ. ලියාගන්න ඇතුළත් කළ යුතු එක කරුණක් තමයි topic කියන දේ. මාතෘකාව. මාතෘකාව. මේක හරිය ලේසි ඕනේ කෙනෙක්ට ලියා ගන්න පුළුවන් මාතෘකාව. notice එක topic එකක් ලියන්න ඕනේ. ඒ වගේම තමයි දෙවෙනි දේ ඔය big match එක ගැනම කල්පනා කරමු අපි. එතකොට මේකේ අනිවාර්යෙන් සඳහන් කරන්න ඕනේ organizer. organizer. ලියා ගන්න තවත් උගත් ක්ලික් කරන තමයි organizer. organizer කියලා කියන්නේ සංවිධායක. සංවිධායක. organize කියන්නේ සංවිධානය කරනවා. organizer කියන්නේ සංවිධායක. organization කියන්නේ සංවිධානය. එක වචනෙන් හැදෙන්නේ ඕක. organizer සංවිධානය. ඒ වගේම සංවිධානය කරන්නේ මොකක්ද කියලා ලියන්නත් එපෙයි. event එක කියලා අපි ඒකට කියනවා. event එක. හරි. event. event කියන්නේ මේ අවස්ථාව මොකද්ද? තරගයක්ද? English day එකක්ද? science day එකක්ද? අනේ අවස්ථාව මොකද්ද කියන එකක් සඳහන් කරන්න එපෙයි. notice එකක් අපි දැනගන්න එපේ මොකක්ද අවස්ථාව කියන්නේ. big match එකක්ද? science day එකක්ද? හරි. topic එකක් එනවා. organize වෙනවා. event එනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම දැනගතු දේවල් තුනක් එක ළඟ හරි පැහැදිලි ඔයාලට තියෙනවා. ඒ තමයි big match එක තියෙනවා නම් දිනේ, වෙලාව, ස්ථානය. ඔය තුන අනිවාර්යෙන් වෙන්න එපයිනේ. අපි ඒ තුනත් කරුණු තුනක් වශයෙන් ලියනවා. date එක තියෙන්න ඕනේ අනිවාර්යෙන්. big match එක තියෙන්නේ කවදද කියලා. වෙන කෙනෙක්ට හරි කියන්නේ දිනේ දැනගන්න. ඒ වගේම තියෙන වෙලාව කීයටද පටන් ගන්න උදේ 8ටද සමහරව 9ට කියලා කියනවා. හරියටම notice එකේ බලුවා නම් දැනගන්න පුළුවන්. time එක තියෙනවා. හරි. වේලාව. ඒ වගේම මේ වචනය ස්ථානය venue. venue කියන්නේ ස්ථානය. place කියන එකටම සමාන වචනයක්. venue. ස්ථානය. අනිවාර්යයෙන්ම venue එක දැනගන්න ඕනේ. ඉස්සරහා තිබ්බේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ අපේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ තිබ්බේ. මේ පාර අපේ එකේ තියන්නේ නැති කතාවක් කියන. ඔයා notice එක බලලා හරියටම තහවුරු කරගන්නවා. venue එක. topic එක organizer event ඊට පස්සේ date time venue. මේ තුනම නිකන් එක වගේ මතක තියන්න. date time venue. date time venue. ඒ වගේම මේකට chief guest කෙනෙක් වෙනවද කියන දේ සඳහන් කරන්න පුළුවන් පුතාලට. chief guest ආරයි නමුත් එක්. chief guest. next one whom to invite. කාටද ආරාධනා කරන්නේ මේක බලන්න. whom to invite. කාටද ආරාධනා කරන්නේ? හැමෝටම ආරාධනා කරන්නේ නැහැ. ආරාධනා කරන පිරිසක් ඉන්නවා. ඉස්කෝලේ 5 වසරෙන් ඉහළ හැම ළමයෙක්ටම ආරාධනා කරනවා. whom to invite. කාටද ආරාධනා කරන්නේ? අපි notice එකක් ලියද්දී අනිවාර්යයෙන්ම topic එක ලියනවා. ඒ වගේම අපි දැනගන්න ඕනේ සංවිධායක කවුද, මොකක්ද අවස්ථාව. ඒ වගේම date time venue, chief guest, whom to invite. ඒ වගේම තමයි අපුතේ ඊට පස්සේ ලියන්න ඕනේ
මේ අය මොනවද සිග්නේචර් එක දාන්න ඕනේ අස්සන මේක මේ බොරු එකක් එහෙම නෙමෙයි මේකට අස්සම් කරපු කෙනෙක් ඉන්නවා හරි අස්සන හරි වගකීමක් සහිතව මේක ලියන්න අස්සනක් තියෙන්න ඕනේ කාගේ හරි හරි අස්සනක් තියෙන්න ඕනේ සිග්නේචර් එකක් right signature අස්සන ඒ අස්සන විතරක් මදි ඕන කෙනෙක්ට අස්සම් ගහන්න පුළුවන් අස්සන විතරක් මදි ඊට යටින් තියෙන්න ඕනේ මෙන්න මේක මොකක්ද Designation. very good designation එක තනතුර අස්සම් කරපු කෙනාගේ තනතුර තියෙන්න ඕනේ කවුද secretary එහෙම නැත්නම් head prefect of the school right designation තනතුර ඒ වචනේ කටපාඩම් කරගන්න designation තනතුරට කියන්නේ ඒකයි designation තනතුර designation තනතුර ඒ වගේම අවසාන වශයෙන් තවත් දෙයක් ඇතුළත් කළ යුතුයි මොකද්ද right තවත් දෙයක් ඇතුළත් කළ යුතුයි මොකක්ද Date. ඔව් date එක කියලා කියන්නේ මේක ලියන දවස මෙතන මේ big match එක තියෙන දිනේ ඒක නෙමෙයි මේ notice එක ගිය අවුරුදු දෙකක් නෙමෙයි මේ අවුරුදු දෙකක් කියන දේ එක වෙන්න අපි ලියන දවස කියලාම ගමු ලියන දවස right තව අපිට මේ ටික තමයි ප්‍රධාන වශයෙන් එන්නේ හරි ප්‍රධාන වශයෙන්ම මේ ටික තමයි එන්නේ හරි අමතරව හැම එකම ලියන්න ඕනේ නැති තව එක කාරණාවක් තියෙනවා ඒක තමයි මේ purpose කියන එක අරමුණ දැන් big match එකක් ගැන කතා කරද්දී ඇත්තටම අරමුණක් ඉතින් පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහෙනි මේ අරමුණ කියන දේ හැම notice එකකම ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලියන්න පුළුවන්කමක් තිබ්බොත් විතරක් ලියන්න අරමුණ කියන දේත් ඒකස යටින්ම දෙන්නම් මෙහෙම වෙනම purpose. හැබැයි හැම letter හැම notice එකකම පුතේ purpose එක ලියන්න හම්බ වෙන්නේ නැහැ අපිට. big match එක වගේ නම් අරමුණක් ඉතින් අපි ලොකුවට ප්‍රකාශ කිරීමක් කරන්නේ නැහැ. නමුත් ඔයාලට ලියන්න පුළුවන් purpose එකක්. ඒකත් යටින්ම ලියාගන්න. මේක හැම එකම ලියන්න ඕනේ කියලා නෑ. හරි? හැම එකම ලියන්න ඕනේ කියලා නැහැ. right. ඔන්න එහෙනම් notice එක ඇතුළත් කළ යුතු ප්‍රධාන කාරණා ටික. හරි දැන් කල්පනා කරද්දී සර් ඔයා 8ක් විතරනේ තියෙනවා කියලා කිව්වේ මේ 12ක් විතර ලියලා තියෙනවා. පොඩ්ඩක් ඉන්න. මම මේක ඔයාට ෂෝට් කරලා පෙන්නනවා මේක කොටස් 8කට තමයි අපි ගන්න. දැන් පොඩකට කලින් සර් කිව්වා කොටස් 8යි තියෙන. එකෙන් 4ක් මතක තියාගන්න හරිය ලේසි. තවත් වාක්‍ය 4ක් හෝ 5ක් ලියන්න ඉන්නේ කියලා. හරි? මෙහෙම මේ කොටස් ගොඩාක් තිබ්බට මේක අපිට කෙටි කරගන්න පුළුවන් සරලව මතක තියාගන්න මම හදලා දෙනවා ඔයාලට. right. පුතාලා නැවත වතාවක් මට කියන්න බලන්න what can we include in a notice? notice එක ඇතුළත් කළ හැකි දේවල් මොනවද? අනිවාර්යයෙන්ම topic එක තියෙනවා. organizer, event, date, time, venue. එක නම් මතක තියාගන්න. date, time, venue. ඒ විදිහට හරි? date, time, venue. ඒ වගේම chief guest, whom to invite, signature, designation and the date. Or if you want you can write down purpose අරමුණ. ඔය දේවල් ටිකයි ලියන්න. මම මේක මේ ආකාරයෙන් වෙනස් කරගන්නවා. මම කිව්වා ඔයාට දේවල් 4ක් හරි ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. හරි ලේසි මතක තියාගන්න 4ක්. ඒ මොනවද? මතක තියාගන්න පුළුවන් 4. මෙන්න මේ topic එක ලියන්න. හැම notice එකකම topic එක මොකද්ද වෙන්නේ? Notice. E capital වලින් ලියන්න. notice කියලා. මේක ලියාගන්න බැරි කෙනෙක් නැහැනේ. notice කියන වචනේ ලියන්න තියෙන ලකුණක් හම්බ වෙනවා හරියට ලියලා තියෙනවා capital වලින්. හරි. topic එක ලියන්න.
ඒ වගේම තමයි තවත් මතක තියාගන්න පුළුවන් ටොපික් එක මුලින්ම ලියනවා අගටම ලියන ටික. අගටම ලියන ටික තමයි ඔයාගේ අස්සන ගහන එකත් පුළුවන්. අනතුරක් මොනවා හරි හෙඩ් ප්‍රිෆෙක්ට්ද හරි සෙක්‍රටරිද අන්න ඒක. ඒ වගේම ලියන දවස්. ඔන්න ඔය හතර මතක තියාගන්න ලේසියිනේ. මතක තියාගන්න මුලින්ම ටොපික් එක ලියනවා නෝටිස් කියලා. ඊට පස්සේ අවසානටම ඔයාගේ අස්සන දාන්න, ඒ වගේම තනතුර දාන්න, දීලා තියෙන ක්වෙස්චන් එකේ හැටියට ඒ වගේම ලියන දවස. ඔය හතර මතක තියාගන්න ලේසියිනේ. සිග්නේචර්, ඩෙසිග්නේෂන්, ඩේට් 3යි මේකයි 4යි. ඔන්න හරිම ලේසියෙන් මතක තියාගන්න තියෙන හතර. අනිත් වාක්‍ය වලින් ලියන්න තියෙනවා මෙන්න මේ ආකාරයෙන් තමයි අපි ගන්න. හරි. තවත් හතරක් තියෙනවා. ඒක වාක්‍ය වලින් ගන්න පුළුවන්. වාක්‍ය හතරක් තියෙන්නේ sentences. හරි. ඒ තමයි පුතා පළවෙනි වාක්‍යයේ ඔයාලට ලියන්න පුළුවන් මෙන්න මේ කියන කාරණා දෙක. පේනව නේද? organizer and event පළවෙනි වාක්‍යෙ උඩින්ම notice කියලා ලියලා ඊට පස්සේ organizer event කියන එක වාක්‍යයකින් අපි ලියනවා. පැහැදිලිද? ඊට පස්සේ දෙවෙනි වාක්‍යයේ date time venue ඔය තුනම සඳහන් කරනවා තව වාක්‍යයක. හරි? date time venue. ඊට පස්සේ chief guest කියන එක තව වාක්‍යයකින්. හරි? තුන්වෙනි වාක්‍යය. හතරවෙනි එක home to invite. තවත් වාක්‍ය. මුලින්ම මතක තියාගන්න තියෙන දේවල් හතර හරි ලේසි. මොනවද මේ හතර? උඩින්ම topic කියලා ලියන එකයි, අවසානට signature එකයි, designation එකයි, ඒ වගේම ලියන දවසයි. ඔය හතර අනිවාර්යයෙන්ම ලේසි. ඊට පස්සේ වාක්‍ය හතරක් ලියන්න තියෙනවා. ඒ වාක්‍ය හතරේ පළවෙනි වාක්‍ය අනිවාර්යෙන් ලියන්න organizer and event. දෙවෙනි වාක්‍ය ලියන්න එක ළඟ මතක තියාගන්න කිව්වා date time venue. හරි? දිනේ වේලාව ස්ථානය. ඔක අනිවාර්යෙන් දැනගන්න. හරි? ඊට පස්සේ chief guest. ඊට පස්සේ කාටද ආරාධනා කරන්න? home to invite. මේ හතරට වාක්‍ය හතරක් තියෙනවා. ඒක ලියන විදිහ ඉගෙන ගත්තාම හරි. ඊට පස්සේ මම කියව සමහර වෙලාවට හතරක් එනවා. සමහර වෙලාවට පහක් එනවා කියන්නේ. පහක් එනවා නම් මොකද මේ පස්වෙනි එකට එන්නේ? මේකේ purpose එක. හැම එකටම ලියන්න බෑ purpose එක. ලියන්න පුළුවන්කමක් තිබ්බොත් ලියන්න. තේරුණාද? ප්‍රධාන වශයෙන් කරුණු වට ඇතුළත් කරන විදිහ. right. පුතා ඇතුළත් කළ හැකි කරුණු ටික මෙහෙම පැහැදිලිව ඔයා ලියාගත්තනේ. ඒකේ යටින් ලියා ගන්න හතරක් හරිම ලේසි. එහෙමම ලියා ගන්න. යටින් ලියා ගන්න හරි. ඔය ලියාගෙන පස්සේ බලද්දි හරි ලේසි මතක තියාගන්න. හතරක් හරි ලේසි කියලා ලියා ගන්න. තවත් හතරක් වාක්‍ය කියනවා කියලා ලියා ගන්න. ඔහොම ලියා ගන්න මම කියුව විදිහට. හරි. ඊට පස්සේ ඔයා ලියා ගන්න මාක් කරගන්න highlight එක ගන්න highlight එක අරගෙන හරි ලේසි ඒවා ටික highlight කරගන්න topic හරි ලේසි අවසානට ගහන අස්සන තමන්ගේ අස්සන ගහ ගන්න බැරි කමක් නැහැ හරි designation එක තනතුර ඕක ලියන දවස අරමු හතරක් හරි පාස් වෙයි මතක තියාගන්න highlight අරගෙන highlight කරගන්න topic එක කිය පුළුවන් signature එක designation date මේවා ලියන්න ඕනේ තැන් ටික මම format එක දැන් ඊට පස්සේ දෙනවා මේ notice එක හරියම ලේසි ලියන්න නමුත් මේ කරුණුත් ලියන්න ඕනේ කියලා දන්නවා මේක හරියට මතක හිටින්නේ නැහැ කට්ටියට අමතක වෙනවා ටික දවසක් ගියපුවාම හරි මේ මතක තියාගන්න තමයි මේ ලේසියෙන් කියලා දෙන්නේ highlight කරගන්න topic signature designation date ඔන්න හරි ලේසියෙන් මතක තියාගන්න තියෙන හතර ඊට පස්සේ වාක්‍ය හතරක් ලියන්න තියෙනවා වාක්‍ය හතරක් පළවෙනි වාක්‍ය තුල ඇතුළත් කරනවා දෙවෙනි කාරණාවයි තුන්වෙනි කාරණාවයි සංවිධායක අවස්ථාව ලියා ගන්න මේ දෙකටම අංක 1 කියලා දාලා මෙහෙම අංක 1 කියලා දාන්න මේ දෙකම පළවෙනි වාක්‍යය now ලියන්න first sentence පළවෙනි වාක්‍යය කියලා ලියුවත් තමයි පළවෙනි වාක්‍යය organizer event
ඊට පස්සේ දෙවෙනි වාක්‍යය date time venue දෙවෙනි වාක්‍යය දෙවෙනි වාක්‍යය chief guest තුන්වෙනි වාක්‍යය තුන්වෙනි වාක්‍යය chief guest number 4 home to invite හතර වාක්‍යය home to invite හතරවෙනි වාක්‍යය මේ හතරක් තියෙන එක පහක් වෙන්න පුළුවන් purpose එක ලියන්න පුළුවන්කමක් තිබුණොත් හැම එකම ලියන්න වෙන්නේ නැහැ හරි purpose එක අවශ්‍ය නම් පුතා එතන ලියන්න පස්වෙනි වාක්‍යය කියන පස්වෙනි වාක්‍යය පස්වෙනි වාක්‍යය right දැන් මතක තියාගන්න ලේසි නේද right I think you can remember this easily හරි ලේසියව හතරක් තියෙනවා වාක්‍ය හතරක් තියෙනවා මට කියන්න හරි ලේසියව හතර මොනවද හරි ලේසියව හතර මොකද්ද කියන්නේ topic, signature, designation, date. Destination Yeah. date. topic designation topic signature designation and the date හරි ඒ වගේම වාක්‍ය හතරෙන් කොහොමද ලියන්නේ පළවෙනි වාක්‍යය මොකද්ද ලියන්න ඕන පළවෙනි වාක්‍යය මොකද්ද ලියන්නේ Organizer, event, Organize the event. second sentence date, time, venue, Venue, third sentence chief guest, yes fourth one Home to invite. to invite, ඔව් තවත් පුළුවන් නම් විතරක් අවසානට purpose එක ලියන්න. ඔන්න ඇතුළත් කර යුතු කරුණු ටික හරි පැහැදිලිව ලස්සනට බෙදාගත්තා. ගොඩාක් වගේ තිබ්බා 12ක් තියෙනවා කරුණු. නමුත් 8කට වෙන් කරගත්තා. 8කට 9කට වෙන් කරගන්න පුළුවන්. හරි? හරි ලේසියව 4යි වාක්‍ය උපරිම 4ක්. එහෙම නැත්නම් purpose එක ලිව්වොත් 5ක් වෙයි. හරි. අපි දැන් ගමු format එක. ආකෘතිය. මේවා මතක තියාගන්න ඕනේ වේ මේ ඇතුළත් කළ යුතු කරුණු ටික ඒ පිළිවෙල මතක තියාගන්න ඕනේ පුතා. එතකොට හරිය ලේසියෙන් නෝටිස් එක ලියා ගන්න පුළුවන්. මේවා සමහරට මීට කලින් ඉගෙනගෙන තියෙනවා. නමුත් අමතක වෙලා ගිහිල්ලා. ඒ අමතක වෙන්න හේතුව තමයි විධිමත් ක්‍රමයක් නෑ මතක තියාගන්න මේක. දැන් ඔන්නසලා හරිය පැහැදිලිව කියලා දුන්නා. හරි ලේසියව හතරක් තියෙනවා. වාක්‍ය හතරක් තියෙනවා. right. අපි ගන්නවා ආකෘතිය. අපි letter writing වලත් ගත්තනේ format එකනේ. formal letter එක ආකෘතිය, informal letter එක ආකෘතිය. ඒ වගේ අපි ගන්නවා format of the notice. Format of the notice. Format of the notice. දැන්වීමක ආකෘතිය ගැනයි කතා කරන්නේ. Format of the notice. දැන්වීමක ආකෘතිය. right පුතේ ආකෘතිය ලියද්දී අපි අර ලේසියෙන් මතක තියාගත්තු ඒවා හතරක් එහෙම තියෙනවා මට කියන්නේ ඒකින් එකක් අපි උඩින්ම ලියනවා මොකද්ද ලියන්නේ notice, yes notice කියලා ලියනවා ඒ කියන්නේ topic එකනේ topic එක ලියනවා හරි topic එක ලියනවා ලියා ගන්නවා topic ලියනවා ඊට පස්සේ අපි මොකද්ද ලියන්නේ
ඊට පස්සේ අර මං කිව්වේ වාක්‍ය හතරක් හෝ පහක් එනවා කියලා. body of the notice කියලා අපි එක ගමු. notice එකේ ලියන වාක්‍ය ටික තියෙන කොටස. body of the notice. ඒ ලියන්නේ අර සර් කිව්ව වාක්‍ය හතර හෝ පහක් එනවා purpose. හරි. එන්නේ ඒ ටික පිළිවෙලට ලියාගෙන යනවා එකින් එක. උඩින්ම topic එක ලිව්වා. ඒ අර හරි ලේසි වගේ එකක් මේ topic එක. It's a body of the notice. ඊට පස්සේ අවසාන වශයෙන් මේ අර හරි ලේසි ඒ වගේ ඉතුරු තුන මොනවද? ඒවා ලියන්නේ දකුණු අත පැත්තෙන් ලිය හැකි. මෙතන signature අස්සන ගෙවුවා නම් එතන යටින් අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ තනතුර. කවුද මේ අස්සන ගහලා තියෙන්නේ? designation. තනතුර. ඒ වගේම වම් පැත්තෙන් දිනය date. මෙන්න මේ අර හරි ලේසි ඒවා. පළවෙනි එක topic එක, ඊට පස්සේ මෙන්න දෙවෙනි එක signature එක, මෙන්න තනතුර designation and the date. හරි ලේසි ඒවා හතර. අර මැදට තමයි වාක්‍ය හතර හෝ පහ ලියන්නේ. හරිද? තල ලියාගත්තද මේක? ඉක්මනින් ලියාගන්න. උඩින්ම topic එක ලියුවා capital අකුරු වලින් ලියන්න ඕනේ. ඒක අපි දැන් යටින් ආපහු වෙනම ආකෘතියක් ලියනවා. topic එක ඊට පස්සේ body of the notice. හරි. notice එකේ අර වාක්‍ය set එක, පස්සේ signature එක දැම්මා, designation එක දැම්මා. ඉනේ දැම්මා. මේ තියෙන තැන් ටිකත් මතක තියාගන්න. එකක් දෙයක් ලියද්දි මතක හිටිනවා. අපි තව let writing ලියනවා. නැත්නම් ඔයා හිතන්නේ පස්සේ let writing අවසන් කරා කියලා. අර let writing තව ලියනවා. මේවා පටන් ගන්නේ නැත්නම් අපිට let writing විතරක් ලියලා ඉන්න වෙනවනේ. මේ ටිකත් ඉක්මනට කරගෙන යන්න එපා. හරි. letters, notes, notices, essay writing, graph analysis. ඒ ටික ඉක්මනට කරගෙන යන්න ඕනේ. theory note එක උගන්වන්න ඕනේ. තනියම හරි ඊට පස්සේ හොයා letters ලියන්න පුළුවන්. right. දැන් අද notice උගන්වනවා. එතකොට තනියම notices ඕනනම් හොයා ලියන්න පුළුවන්. හරි නේද? is time enough? වෙලාව ප්‍රමාණවත්ද? yes sir මෙන්න මූලිකම ආකෘතිය තමයි ඔය යන්නේ. හරි. topic එක ඊට පස්සේ අර වාක්‍ය හතර හෝ පහ ඊට පස්සේ හරි ලේසි වගේ ඉතුරු ටික. signature, designation, date. නැවතත් ගමු format එකක්ම තවත් පැහැදිලිව. හරි. අර එන්න ඕනේ වාක්‍ය හතර පටන් ගන්න විදිහ එහෙම තමයි දැන් දෙන්නේ. right. නැවතත් ගන්න ඔතන මෙයාට ලියා ගන්න ඕනේ මාතෘකාව තමයි උඩින්ම. හරි ලේසි ඒවා එකක් නේ ඒක. මට කියන්නේ topic එක අපි කොහොමද ලියන්නේ? topic එක කොහොමද ලියන්නේ? notice ඔව් capital අකුරු වලින් notice කියලා ලියනවා. ලියන්න ඔයා. notice කියලා ලියනවා. ඊට පස්සේ පුතා අපිට අර වාක්‍ය හතර හෝ පහනේ ලියන්න තියෙන්නේ. ඒකේ පළවෙනි වාක්‍ය ලියන්නේ මෙන්න මෙහෙමයි. පළවෙනි වාක්‍ය තුල එන්න ඕනේ කරුණු දෙකක් සර් ඔයාලට මාක් කරගන්න කිව්වා. මොනවද ඒ කරුණු දෙක මට කියන්න? date and time නෑ. පළවෙනි වාක්‍ය තුල එන්න ඕනේ organizer event yes good. organizer an event. කවුද සංවිධානය කරන්නේ? අවස්ථාව මොකක්ද? පළවෙනි එක ලියන්න ඕනේ. ඒකේ වාක්‍ය එන්නේ මෙහෙමයි.
organizer දානවා. right organizer දාලා අපි ලියන්න ඕනේ වාක්‍ය has හරි have හරි ගන්න ඕනේ. හරි has have organized සංවිධානය කරලා තියෙනවා organized ඊට පස්සේ event එක මෙන්න පළවෙනි වාක්‍යය එන්න ඕනේ. මේවට අදාළ කරුණු අපි ඇතුළත් කරගමු. හරි organizer has or have organized event එක මොකක්ද? ඔන්න පළවෙනි වාක්‍යය ලියන්න. මේකට ගන්න පුළුවන් organizer එකට the science society of the school. The science society of the school has organized event එක තමයි the science day. හරි. එතන commerce students of the school have organized the commerce day. හරි. English Literary Union has organized the annual English Literary Day. ඔය විදියට. Organizer event කියන දෙක ඇතුළත් කරන්නේ මෙන්න මේ වගේ වාක්‍ය. Number 2 මට කියන්න දෙවෙනි වාක්‍යය තුල මොනවද ඇතුළත් කරනවා කියේ කරුණු තුනක් තියෙනවා කිව්වා. මොනවද? Date, time, venue. time venue. time venue. Date time venue. ඔව්. ඕක අපිට ලියන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. එකම වාක්‍යය තුනම ඇතුළත් කරමු. It will be held. It will be held. It will be held. ඊට පස්සේ it will be held on කියලා දාලා on වලින් එහා පැත්තේ මොකක්ද දාන්නේ අපි? මොකක්ද දාන්නේ? date දිනේ. It will be held on date. ඊට පස්සේ අපි දානවා වෙලාවක්. ස්ථිර වෙලාවක් නම් at පටන් ගන්න වෙලාවක් නම් from කියන්නේ ඉඳලා එක වෙලාවක ස්ථිරව දෙනවා නම් 8ට නම් at 8 8 ඉඳන් නම් from 8 am. right ඊට පස්සේ ස්ථානය දාන්න ඕනේ at the venue. venue කියන්නේ ස්ථානය කියලා කටපාඩම් කරලා තියාගන්න ඒ වචනේ තියෙනවා. At the main hall, at the school ground, right? ඔය විදියට. පළවෙනි වාක්‍යය තුල organizer event දැම්ම. දෙවෙනි වාක්‍යය තුල date time venue දැම්ම. තුන්වෙනි වාක්‍යය තුල මොනවද ඇතුළත් කරන්න කිව්වේ? Chief guest. ඔව්. ආරාධිත අමුත්තා සම්බන්ධ වුණේ කවුද කියලා අපි ලියමු. The chief guest. The chief guest will be. The chief guest will be කියලා ඒ වාක්‍යය ලියනවා. ඒකේ එයාගේ නම එහෙම නැත්නම් එයාගේ තනතුරත් ඕනනම් දාන්න පුළුවන්. දැන් නම කියලා ලියා ගන්නකො. The chief guest will be කියලා එයාගේ නම. The chief guest will be. right. Number 4 හතරවෙනි වාක්‍යය පුතලා අපි මොකද්ද ලියන්නේ? හතරවෙනි වාක්‍යය yes අපිට ලියන්න පුළුවන් home to invite කියන එකනේ. මුලින්ම ලියන්න ඔයා කාටද ආරාධනා කරන්න කියලා. All the students of the school. Home to invite. Home to invite. ඒ වාක්‍යය පටන් ගන්නේ home to invite. All the students of the school are kindly requested. Are kindly requested. Are kindly requested to participate in this occasion. May avasthaවට. In this occasion.
home to invite කියලා ආරාධනා කරන කට්ටිය ලියුවා are kindly requested to participate in this occasion. කෙනෙක් අහලා තිනවා මුලාකුර කැපිටල් වලින් ලියන්න කිව්වා නේද සර් formal letters වල. ඕකේ එහෙම නැද්ද? මුලාකුරු කැපිටල් ලියන්න කිව්ව formal letters වල මාතෘකාවේ පමණයි. and the are prepositions and මේකේ මාතෘකාව notice කියන එකනේ. ඒකේ ඔක්කොම අකුරු ටික කැපිටල් ලියන්න පුතා. right. මෙන්න අපි අර හරි ලේසියෙන් ලියා ගන්න පුළුවන් ඒවා හතරක් තියෙනවා. ඒකෙන් එකක් උඩින්ම ලියුවා notice කියලා. ඊට පස්සේ අර වාක්‍ය හතර. පළවෙනි වාක්‍යයේනේ organizer event. ඒක අපි ලියන්නේ organizer දැම්ම has have organized කියලා මොකක්ද කියලා දැම්මා. ඊට පස්සේ දෙවෙනි වාක්‍ය තුල අතුලත් කරන්න ඕනේ මතක තියාගන්න. මොකද්ද? දිනය, වේලාව, ස්ථානය. ඒ වාක්‍ය පටන් ගන්න it will be held on. තමයි දැන් මතක තියාගන්න චුට්ටක් අමාරුයි. notice දෙකකට වඩා තුනක් වගේ ලියන්න ගත්තාම කටපාඩම් වෙලා මේවා. හරි? it will be held on date එක දැම්මා at or from time at the කියලා ස්ථානය. ඊට පස්සේ තුන්වෙනි වාක්‍යය ලියනවා chief guest කවුද කියලා. තනි වාක්‍යයක් තියෙන the chief guest will be. The chief guest will be. හොඳට මතක තියාගන්න. එයාගේ නම ඕනනම් තනතුරක් දැම්මේ. හතරවෙනි වාක්‍යයේ කාටද ආරාධනා කරන්න කියලා. හරි? ආරාධනා කරන අපි කාටද ආරාධනා කරන්න කියලා මුලින්ම ලිව්වා. are kindly requested to participate in this occasion. Are kindly requested to participate in this occasion. කටපාඩම් කරගන්න. Are kindly requested to participate in this occasion. Right. lazy වගේ හරි lazy එකක් ලිව්වා. ඊටු තුන ලියන්නයි තියෙන්නේ. ඒක හරිම lazy. ඒක දකුණද පැත්තේ මොකද්ද මේ පැත්තේ? signature. signature. හරි. ඊට පස්සේ එතන යටින් designation තනතුර. තනතුර. වම් පැත්තේ signature එක කෙලින් දිනේ. හරි ලේසියෙන් මතක තියාගන්න තියෙන ඒවා ඔන්නම් highlight කරගත්තත් කමක් නෑ. notice කියන එකයි signature කියන එකයි සනයි තමන්ගේ තනතුර designation and the date ලියන දවස. designation කියන වචනේ අමතක කරන්න එපා. කටපාඩමේ තියාගන්න තනතුර කියන්නේ designation කියන්නේ venue කියන වචනේ තේරුම අමතක කරන්න එපා. place කියන එකයි. right. Udala, can you understand how to write down a notice easily? Notice එක ලියන විදිය පැහැදිලිද? Yes, sir. මේකේ පස්වෙනි වාක්‍ය වශයෙන් තව එකක් වෙනවා. ඒ තමයි purpose එක. හැම එකම ලියන්න ඉන්නේ නෑ. purpose එක ලියන්න එන letters කීපයක් මේ sorry notices කීපයක් අපි ගමු. එතකොට මේ වාක්‍ය සර් දෙන්න. මොකද හැම එකම එන්නේ නැති නිසා ඔයාලට මම මේක මෙතන දුන්නේ නෑ. ඒකත් හරි ලේසි. The purpose of this කියලා the purpose of this occasion is to කියලා එහෙම ගන්න පුළුවන්. හරි? ඒක මම පස්සේ කියන්නම්. ඒක එන එක ලියමු. ගොඩක් වෙලාවට එන්නේ නැහැ. සමහරට එන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට එන්නේ නැහැ. මේ වාක්‍ය හතර ලියන විදිහ දැන්ට මතක තියාගන්න. right. එහෙනම් notice එක ප්‍රධාන වශයෙන් කරුණු 8ක් ඇතුළත් කරනවා අපි. හරි? ඒකෙන් හරි ලේසියෙන් හතරක් මතක තියාගන්න. ඒ හරි ලේසි හතර මට කියන්න මයික් එක ඔන් කරලා මොනවද? notice, Topic, signature, designation, date. Right, very good. Topic, signature, designation and the date. ඊට පස්සේ වාක්‍ය හතරක් එනවා. පළවෙනි වාක්‍ය තුල මොකද ඇතුළත් කරන කාරණා දෙක? Organizer, event, දෙවෙනි වාක්‍ය තුල මොකද ඇතුළත් කරන කරුණු තුන? date, time, venue, වාක්‍ය තුල මොකද ඇතුළත් කරන්නේ? Chief guest. yes, පළවෙනි වාක්‍ය තුල මොකද ඇතුළත් කරන්නේ? Home to invite. පළවෙනි වාක්‍ය තුල පුතේ organizer event ඇතුළත් කරන්න ඕනේ. ඒකට හදාගන්න වාක්‍ය මොකද්ද? මුලින්ම organizer ලියලා has so have organized කියලා අවස්ථාව. මෙතන has කියලා ගන්න මේ පැත්ත ඒක වචනයි නම් organizer ඒක වචනයි නම් has ගන්නවා. organizer බහුවචනයි නම් have කියලා ගන්න. දෙවෙනි වාක්‍යය කටපාඩමින් කියන්න බලන්න අර දිනේ වේලාව ස්ථානය ඇතුළත් කරන වාක්‍ය පටන් ගන්නෙ කොහොමද කියලා?
It will be held on will be held on කියලා on වලින් පස්සේ දිනයක් දානවා on 15th of August ඒ විදිහට ඊට පස්සේ වෙලාව දානවා at or from at 8 am එහෙම නැත්නම් පටන් ගන්න වෙලාවක් නම් from 8 am 8 ඉඳලා ඒ වගේම ස්ථානය දාන්නේ at the කියලා school playground හරි main hall ඒ විදිහට මට කියන්නේ chief guest කෙනෙක් කෙනාව හඳුන්වලා දෙන්න පුළුවන් chief guest කවුද කියන දේ කියන්න පුළුවන් වාක්‍ය පටන් ගන්න කොහමද කඩපාඩම් The guest will The be. chief guest will be. the chief guest will be ඒ වගේම whom to invite කාටද ආරාධනා කරන්න කියන එක අපි ලියන වාක්‍ය කොහමද මුලින්ම ආරාධනා කරන්නේ කාටද කියලා ලියලා ඊටු ටික මට කියන්න කඩපාඩම් Kindly request. kindly requested to participate in this occasion හරිම සරලයි හරිම සරලයි පුතාට දැන් මතක තියාගන්න පුළුවන් මීට කලිනුත් මේවා ටික ටික ඉගෙන ගන්න ඇති හරි ඔයිට කලින් ගිය පන්ති වල උගන්වන්න ඇති ඔන්න හරි ලේසියෙන් මතක තියාගන්න ක්‍රමයක් කිව්වා එකම දේ තමයි notices අමාරු වෙන්නේ ටික දවසක් යද්දි මේක අමතක වෙනවා මේ ෆෝමැට් එක අමතක කරනවා නැත්තම් හරිම සිම්පල් දෙයක් නමුත් දැන් ඔයාට ඔන්න සර් පැහැදිලිව කියලා දුන්නා හරි ලේසි ඒවා හතරක් ඇතුළත් කරනවා වාක්‍ය හතරක් ඇතුළත් කරනවා පහසුවෙන් notice එකක් ලියලා full marks ගන්න පුළුවන් අනිවාර්යෙන් එනවා 6 වෙනි ප්‍රශ්නේ O level exam එකේ past papers අරන් බලන්න හරි 6 වෙනි ප්‍රශ්නේ එක්ක note එකක් එක්ක notice එකක් එනවා හරි අපි note එකක් ලියන විදිහත් ඉස්සරහට සාකච්ඡා කරමු මේ කිසිම දෙයක් භාගයට සාකච්ඡා කරන්නේ නැහැ let writing පාඩම ගත්තා informal letters සුපිරියටම ලියන්න කියලා formal letters ටිකත් ලියන්න උපරිමෙන් කියලා දුන්නා notice එකත් ඔන්න උපරිමෙන් කියලා දුන්නා right past paper එකම ආපු notice එකක් ගමු පුතා right මම ඒක screen share කරන්නම් ඔයාට වෙන්න මට මොහොතක් දෙන්න give me a minute අනිවාර්යයෙන්ම දැන් ලියා ගන්න පුළුවන් notice එකක් ආවොත් right can you see the screen පුතේ screen එක පේනවද Yes, sir. Yes, sir. right මෙන්න එක අනේ මට මේකේ අවුරුද්ද නම් දාන්න අමතක වෙලා මේකේ චුට්ටක් ඔයා හොයලා බලන්න හරි මෙන්න question එක imagine you are the secretary of English Literary Association and your association has organized the English Literary Day. The chief guest will be the senior lecturer of Sri Davatapura University. So write a notice inviting all the students of grade 10 and 11 to participate in this occasion. Include date, time, venue. Make a කියවද්දී ලේසියෙන් ලියන්න පුළුවන් ඒවා හතර කොහොමද පුළුවන්නේ? අර වාක්‍ය හතරට අදාළ කොටස් ටික හම්බ වෙනවා. මේ බලන්න imagine you are the secretary කියන එකෙන් අර ලේසියෙන් ලියන්න පුළුවන් එකක් හම්බ වෙනවා. මොකද්ද? secretary කියන වචනේ මොකද්ද? designation එක. අර යටම ලියන මේ designation එක මෙන්න ඔයාගේ අස්සන දාලා designation එක. imagine උපකල්පනය කරන්න ඔයා තමයි secretary ලේකම් English Literary Association ඉංග්‍රීසි සාහිත්‍ය සමිතිය සංගමය association හරි එතකොට මේක organize කරන්නේ කවුද your association has organized කවුද මේක organize කරන්නේ මෙන්න ලියන වාක්‍ය හතරෙන් පළවෙනි එකට අදාළ එකක් හම්බ වෙනවා English Literary Association කියන එකෙන් has organized මොකද event එක English Literary Day ඉංග්‍රීසි සාහිත්‍ය දිනය හරි ඊට පස්සේ the chief guest will be the senior lecturer of Sri Davatapura University ඔය වාක්‍ය ඔහොමම ලියන්න පුළුවන් ඔය දීලා තියෙන ප්‍රශ්නේ තියෙන වාක්‍ය එහෙමම ලියන්න පුළුවන් මෙතන තුන්වෙනි එක වශයෙන් හරි
ඊට පස්සේ so write a notice inviting all the students of grade 10 and 11 to participate. හතරවෙනි වාක්‍යයට හම්බුණා. හරි කාටද ආරාධනා කරන්න කියන්නේ? write a notice inviting ආරාධනා කරන්න කියනවා notice එකක් මේ ලියලා all the students of grade 10 and 11. වාට ලියන්න පුළුවන් හතරවෙනි වාක්‍යවල all the students of grade 10 and 11 are kindly requested to participate in this occasion. හරි. ඒ වගේම include date time venue. පුතාට ඇතුළත් කරන්න කියනවා දිනයක් වෙලාවක් ස්ථානයක්. ලියා ගන්න question එක. ඔය O level exam එකේ pass paper එක කාපුවෙක් මට අවුරුද්ද එතන දාන්න බැරි වෙලා තිනවා. ඔයාලා කියන්න. right. ලියා ගන්න. දැන් මේ notices කියලා දීපු විදිහට දැන් හොයා ලියන්න හිතනවා ඔයාලා notices. හරි. මම හිතන්නේ හොයා ලියන්න හිතෙයිද? හරි එච්චර පැහැදිලිව හරි සරලව කියලා දුන්නා. ලියා ගන්න question එක. අනිවාර්යයෙන් එනවා O level exam එකේ. අය පොත් කරගන්න තොරේ මයික් එක ඔන් කරලා. ඉක්මනින් ලියා ගන්න question එක. formal letters informal letters වල වගේ ගොඩාක් කරුණු නෑ මේ වගේ. ගොඩාක් කරුණු නෑ. notice එකක් හරි ලේසි. note එකක් ඊටත් වඩා ලේසි. හරි. essay writing එකෙත් මතක තියාගන්න තියෙන දේවල් වගේක් තියෙනවා වචන වගේක් කියලා දෙනවා. හරි. graph analysis එකත් ලේසි. හරි. ඔයා දවසින් දවස writing part එකේ ලකුණු 35 ගන්න හරියටම ඉගෙන ගන්න. අය ලකුණු 35 ෂුවර් නෑ. exam එක pass වෙලා ඉවරයි. pass වීම නෙමෙයි අපේ target එක එකක් ගන්න එක. right පුතා ලියලා මට finish කියලා කියන්න. finish sir. right. Imagine you are the secretary of English Literary Association and your association has organized the English Literary Day. The chief guest will be the senior lecturer of Sri Dayavadripura University. So write a notice inviting all the students of grade 10 and 11 to participate in this occasion. Those who have finished writing the question, you try to write down the notice. Notice එක ලියන්න try කරන්න. මේක ලියාගෙන ඉවර වෙච්ච. පුළුවන් ලියන්න දැන්. I have given you the format. format එක දීලා තියෙන ආකෘතිය හරි පිළිවෙලට පැහැදිලිව ලියන්න. පළවෙනි එක ලියන්න නිසා දැන් මේක පළවෙනි එක නිසා බලබලා ලියන්න ප්‍රශ්නයක් නැහැ. පළවෙනි එකයි දෙවෙනි එකයි බලබලා ලියයි තුන්වෙනි එක ලියද්දී ඊට වඩා හොඳට තනියම ලියන්න පුළුවන්. මේවා ලියන්න තියෙනවා නම් හොයලා ලියලා හරි මට WhatsApp එවන්න බලලා කියන්න නිවැරදිව ලියලාද කියලා. ඕනනම් question එක කියවද්දි හරි මේ question එක කියවද්දි වැදගත් වෙන කරුණු හම්බ වෙනවනේ. chief guest කවුද? මොකද්ද මේක මොකද event එක? කවුද සංවිධානය කරන්නේ? හරි. තව සමහරට exam එකේ question එක තුලම දීලා දෙන්න පුළුවන් date එකයි time එකයි venue එකයි. ඒවා හම්බ වෙද්දී ඕනනම් pencil underline කරගත්තොත් කමක් නැහැ. underline කරගත්තොත් කමක් නැහැ. හරි ලේසි ඒවා හතරයි වාක්‍ය හතරයි. එච්චරයි තියෙන්නේ. right putala have you finished writing the question එක ලියාගෙන ඉවරයිද? හැමෝම question එක ලියාගෙන ඉවරයිද? yes sir. Yes, sir. right okay now start writing the notice correctly. බලන්න ලියන්නේ notice එක අර සර් කියලා දීපු පියවර ටික අනුගමනය කරන්න. උඩින්ම capital අකුරු වලින් notice කියලා මැදින් ලියන්න. ඊට පස්සේ වාක්‍ය හතරයි ලියන්න තියෙන්නේ. පළවෙනි වාක්‍ය හොඳට කල්පනා කරන්න organizer event ලියන්න කිව්වේ. දෙවෙනි වාක්‍ය තුල ලියන්න කිව්වේ date time venue.
තුන්වෙනි වාක්‍යයේ chief guest, හතරවෙනි වාක්‍යයේ home to invite. ඊට පස්සේ අර හරි ලේසිය වගේ ඉතුරු තුන දාන්න. ඔගේ සම්පූර්ණ ලකුණු ගන්න ඕනේ. අනිවාර්යෙන් full marks ගන්න ඕනේ ඔකට. එක ලකුණක්වත් අඩු වෙන්න බෑ. නිවැරදිව ලියා ගන්න පුළුවන්. අපරාධ ලකුණු අඩු කරගත්තොත් එහෙම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක්. මට ලියලා finish කියලා message එකක් එවන්න බලන්න. If you have finished writing, you can write down this quickly. ඉක්මනින් ලියන්න පුළුවන්. Right, සමහර ලියලත් ඉවරයි. හොඳයි. Very good. finish sir. Right, good. දැන් සමහරට මේ ඉස්සර ඉංග්‍රීසි දැන් පන්ති ඉද්දි ඉස්කෝලේ පන්ති ඉද්දි ආගන්න ඉංග්‍රීසි බැරුව ඉන්නේ නැති. හරි? මම ක්ලාස් එකට ආවට පස්සේ මට ලොකු විශ්වාසයක් තියෙනවා අනිවාර්යෙන් මේ උගන්වනවා තේරෙනවා ඉංග්‍රීසි පුළුවන් වෙනවා. සමහර ඉස්කෝලේට ගියපු දවසක ආයෙ පටන් ගත්තොත් එහෙම ලංකදී හරි ලංකදීව කවදාරි පටන් ගන්න දවසක ඉස්කෝලේට යද්දී අනිත් ඉස්කෝලේ යාළුවන්ට තේරෙන්න ඕනේ යකෝ උඹට ඉස්සර ඉංග්‍රීසි බෑනේ බා. කොරෝනා කාලේ මේ ඉස්කෝලේ පන්ති තියෙන්නේ නැතුව ටීචර්ස්ලා ඉගෙනුවෙත් නැහැ. ඔබට කොහොමද ඉංග්‍රීසි පුළුවන් වුනේ කොරෝනා කාලේ කියන හැඟීම එන්න ඕනේ යාළුවන්ට. හරි? අන්න ඒ තත්ත්වෙටපත් වෙන්න ඕනේ. හරි? මගේ තේරෙනවනේ? ඉස්සර ඉංග්‍රීසි බෑ. නමුත් යාළුවෝ දන්නේ නැහැ ඔයා මගේ පන්තිට එනවා කියලා කොහොම හරි. ඔයා ආයෙ නැවත ඉස්කෝලේට ගිහලා එක්සෑම් එකක් හරි ලියද්දි ටීචර් හරි මොනවා හරි ෆෝම් නෝටිස් එකක් නෝට් එකක් හරි ලෙටර් එකක් හරි ලියන්න කියද්දි එක දිගට ලියාගෙන යන්න පුළුවන් වෙනවා. ඒත් යාළුවාට හිතෙන්න ඕනේ එහා පැත්තේ යකෝ උඹට ඉස්සර ඉංග්‍රීසි බෑනේ බා. දැන් කොහොමද ඔය ලියන්නේ ඔච්චර කොහොමද පුළුවන් උනේ කියන හැඟීම එන්න ඕනේ. හරි? එහෙම පුළුවන් වෙනවා අනිවාර්යයෙන්. මේ බැට් එක හරියට කරොත් එහෙම. right ඉක්මන් කරන්න පුතාලා ලියන අය මන්ට ලියන්න ඊට පස්සේ සර් ලියන්නම් එක මේක අපි ලියමු මට කියන්න අපි ගියේ ඉරිදා උදේ ක්ලාස් එක කරා නේද නෑ සර්. ඉරිදා උදේ කරේ නැද්ද No, sir. නෑ නේද? කරේ නෑ හරි right ඉක්මනට ලියන්න Finish. right ලියලි ඉවර වෙච්ච අය finish කියලා message එකක් එවන්න මම හිතන්නේ ගොඩක් අය ලියලි ඉවරයි most of them have finished writing
has have යොදන විදිය කියන්නකෝ. උපකුලපතිට ඉංග්‍රීසි වලින් කියන්නේ උපකුලපතිට කියන්නේ වයිස් චාන්සලර් කියලා. කුලපතිට කියන්නේ චාන්සලර් කියලා. CHANCELLOR චාන්සලර්. උපකුලපති කියන්නේ කැම්පස් එක වයිස් චාන්සලර් කියලා අපි කියන්නේ. has have ලියන විදිය පුතාලා දන්නේ නැද්ද? has have ලියන්නේ මෙහෙමයි. has have භාවිතා කරන්නේ දන්නේ නැති අයට මම කියන්නේ කියන්න ඕනේ. මේ has have භාවිතා කරන්නේ singular subject එකක් ආවොත් හරි. මතක තියාගන්න පුතා ඒ කියන්නේ සංවිධානය කරන කෙනා ඒක වචනයි නා. ඒක singular නා. singular subject එකක් නම් ඒක වචනයි නම් එතන සංවිධානය කරන කෙනා has යොදන්න. has බහුවචනයක් නම් සංවිධානය කරන්න. හරි plural subject එකක් වෙනවා. හරි have යොදන්න. has have සංවිධානය කරන කෙනා ඒක වචනයි නම් has බහුවචනයි නම් have. So organized ඉස්සරහා එන් ඉස්කෝලේ නම දාන්න බැරිද? පුළුවන්. ඉස්කෝලේ නම දාන්න පුළුවන් ගැටලුවක් නැහැ. Right? The Science Society of Royal College Foreigner has organized කියලා කියන්න පුළුවන්. හරි? ඉස්කෝලේ නම දැම්මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ගැළපෙන විදිහට ගන්න. Right පුතාලා? I think we can write down. හරි? මම පායි 25 වෙදි වැට්ටි ඉවර කරනවා. රතුකම සර්ගේ පන්තියක් 5:00ට පටන් ගන්නව නේද? ඔව් සර්. right. අද ඇත්තටම ක්ලාස් එක කරන්න බැරි තත්ත්වයක් තිබ්බේ. නමුත් මේ කට් කරන්න බෑනේ. කට් කරන්න බෑනේ ක්ලාස් එක කවදාවත් හරියට මේ මාසෙට ඉගෙනන්නේ දවස් ටික හරියට උගන්වන්න ඕනේ. ඔයා ක්ලාස් ෆීස් ගෙවලා පන්තියට සම්බන්ධ වෙන්නේ. ඒකට අනිවාර්යයෙන්ම එහෙම පන්තියට වැටුවොත් මේක අසාධාරණයි. ඒ නිසා එහෙම කරන්නේ නැහැ කවදාවත්. මම ඒකයි මේ පාන්දර අද ක්ලාස් එක දැම්මේ. හරි? right. අපි ලියමු notice එක. මෙන්න question එක මම ගන්න ඕනේ question එක ඕනේ නැහැ. නෑ මට මතක නෑ මොකද්ද දුන්නේ කියලා. බලමු. right. මම මේ බෝඩ් එකේ ලියන්න. හරි? පුතාලා මට උදව් කරන්න ලියන්න. හරි. ලේසියෙන් ලියන්නේ හරි ලේසිය හතරක් තියෙනවා වාක්‍ය හතරක් තියෙනවා ලියන්න. හරි ලේසිය වගේ එකක් තමයි මුලින්ම ලියන්නේ. ලියුවද කියලා බලා ගන්න. කැපිටල් ලකුණු වලින් ලියන්න. notice. notice කියලා ලියන්න. right. මට කියන්නේ ඊට පස්සේ අර වාක්‍ය හතර ලියන්න තියෙන්නේ. හරි? මට කියන්න මොකද්ද පළවෙනි වාක්‍යය අපි කොහොමද ලියන්නේ? Make imagine you are the secretary of literary association and your association has organized English Literary Day. Right. එතකොට කොහොමද ගන්න මේක? English Literacy Association has organized English Literary Day. English Literary Day. පළවෙනි වාක්‍යය ගන්න පුළුවන් English Literary Association. ඕනනම් ඔයාලගේ ඉස්කෝලේ නමත් ඔෆ් කියලා දාලා ලියන්න පුළුවන්. එහෙම ඕනෙත් නැහැ. English Literary Association has. හරි ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය කියන්නේ එකක් වශයෙන් ගන්නෙ. ගොඩක් අය ඒකට ලියන්න පුළුවන්. නමුත් සංගමය කියලා ගනිද්දී එකක් වශයෙන් ගන්න. Organized. මොකද්ද සංවිධානය කරලා තියෙන්නේ? has organized. මොකද්ද? English Literary Day. Literary Day. ඔව්. ඔන්න ඉන්වර්ට් කොමාස් ලියුවත් කමක් නැහැ. English Literary Day. හරි? English Literary Association has organized English Literary Day. ඊට පස්සේ දෙවෙනි වාක්‍යය අපි ලියන්න ඕනේ date time venue කියන එක මතක තියාගන්න. අපිට මේක ඇතුළත් කරන්න කියලා දීලා තියෙන්නේ අපිට කැමතියක් දාගන්න පුළුවන්. It will be held on මම හිතච්චක් මම ලියන්නේ. It will be held on 20th of August. 20th of August. August 20th of August. Mandano from Dala from 9:30 a.m. at the school main hall. School main hall. Data කැමති එකක් ඒකේ ලියා ගන්න පුළුවන්. හරි කැමතියක් ලියන්න පුළුවන්. මෙන්න organizer ලියුවා. මෙන්න event එක ලියුවා. මෙන්න date time venue.
තුන්වෙනි වාක්‍ය තුල මොකද්ද ලියන්න කිව්වේ? chief guest. මේකෙම තියෙන වාක්‍යයක් සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන් මේකේ. ස්කූල්ස් මේන් හෝල් කියලා දැම්ම වැරදිද? අනුදා ස්කූල්ස් මේන් හෝල් කියලා දැම්ම at the school main hall කියලා කියන පාසලේ කියන දකින් schools main hall කියලා කියන්න පුළුවන්. හරි? වැරද්දක් නැහැ. නමුත් school main hall කියලා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ. schools main hall කියලා ප්‍රශ්නයක් නෑ වැරද්දක් නැහැ. හරි. ඊළඟ එක තුන්වෙනි එක මේ chief guest නේ. එලින්ම මේකෙම තියෙන වාක්‍යය ගන්න පුළුවන් මොකක්ද තියෙන්නේ? The chief guest will be. මේ බෝඩ් එක පේනව නේද? මෙහෙම ස්ක්‍රීන් ෂෙයා කරලා තියදී ලියද්දි. Can you see the board clearly? yes sir The chief guest will be. The chief guest will be කවුද? මේක දීලා තියෙනවා lectures the senior, yes, the senior lecturer. හරි. ඒ වචනේ කොහොමද කියන්නේ? lecturer. The senior lecturer of Sri Jayawardenapura University. මේ මතක තියාගන්න ඔය කැම්පස් එකේ ඉන්න අයියලා අක්කලාවත් දන්නේ නැහැ ඔය වචනේ කියන්න හරියට. ඒ දේශකවරයාට කියන්නේ දේශකවරයාට ලෙක්චර් එහෙම නෙමෙයි කියන්නේ. මොකද්ද හරි වචනේ? ලෙක්චරර් ලෙක්චරර් කියලා කියන්න ඕන. ඔය කැම්පස් ඉන්න ළමයින්ට කියන්නේ ඒ ලෙක්චර් හොඳ නැහැනේ. ඒ ලෙක්චර් හරියට උගන්වන්නේ නැහැනේ. ලෙක්චර් කියන්නේ දේශනේ. එතකොට මේ දේශකවරයාට මොකද්ද කියන්නේ? ලෙක්චරර්. හරි ලෙක්චරර් කියලා කියන්නේ. තේරුණාද? ඒ වචනේ කරගන්න. right ඊට පස්සේ පුතේ මොකක්ද අපිට ලියන්න තියෙන හතරවෙනි එක home to invite කියන එක. කාටද ආරාධනා කරන්නේ මේක? so write a notice inviting all the students of grade 10 and 11. right එහෙනම් ගන්නවා all the students of grade 10 and 11 are kindly requested to participate in this occasion. What are all the students of grade 10 and 11? කියන එකයි home to invite කියන එකට දෙන්නේ. There will be the senior lecturer of Sri Jayawardenapura University. ඊට පස්සේ මෙතනින් මොකද්ද? ඔයාගේ signature එක දැම්මා. තනතුර designation එක මොකද්ද මේකට අනුව? secretary. ඔව් secretary කියලා තමයි. ඊට පස්සේ අද දිනේ හරියටම අර අස්සන කෙලින් හරි මෙතනින්. දිනේ දාද්දි අද දවස ඊට පස්සේ මාසෙ අවුරුදු. so secretary of English Literary Association කියලා දැම්ම හරිද? කමක් නෑ. ඔව් secretary of the English Literary Association designation එක. secretary උඩින් ලියලා English Literary Association කියලා යටින් ලියවත් හරි නේද? ඔව් එහෙමත් ප්‍රශ්නයක් නෑ. secretary යටින් මේ ඊට ටික ලියවත් ප්‍රශ්නයක් නෑ. right ඔව් කියන්න පුතේ. පළවෙනි වාක්‍යය has organized by කියලා ගන්න පුළුවන්ද? by දැම්මොත් එහෙම ඒක දැන් ඕක passive voice නෙමෙයිනේ. ඕක active voice වාක්‍යයක් පුතේ. by කියලා දාන්න අපිට හිතෙනවා. හරි. නමුත් by කියලා එහෙම දාන්න බෑ. by කියලා දැම්මොත් එහෙම මේක passive voice වලින් ලියන්න ඕනේ. English Literary Day has been organized by English Literary Association කියලා කියන්න පුළුවන්. තේරුණාද? මේ passive voice වලින්. English Literary Day has been organized by English Literary Association. එතකොට මේ දෙක මාරු කරන්න වෙනවා. දැන් passive voice වලින් ලියුවට වැරදි නෑ නේද? නෑ passive voice ලියුවා නම් හොඳටම හොඳයි. වැරද්දක් නෑ. හරි පුළුවන් නම් ලියන්න. English Literary Day has been organized by English Literary Association. කිසි වැරද්දක් නෑ. notice එකේ first sentence එක ලියන්න පටන් ගද්දි මැදින් පටන් ගත්තට කමක් නැහැ. දෙපා. මුලින් පටන් ගන්න. මුලින්ම පටන් ගන්න. මැදින් ලියන්න අවශ්‍යතාවයක් නැහැ. මුලින් පටන් ගන්න. grade 10 and 11 students කියලා හරිද සර්? මන් ලියලා වැරදිද? all the students ආනේ. all right. ඔව්. පුතේ all the students කියලා ගන්න. grade 10 and 11 students විතරක් නෙමෙයි all the students of grade 10 11 කියලා ගන්න. right. එහෙනම් මේ ටික නිවැරදිව ලියන්න තියෙන්නේ. බලන්න raise your hand if you have written this notice correctly. notice එක නිවැරදිව ලියපුවා උස්සන්න බලන්න. right very good. මම හිතන්නේ ක්ලාස් එකකට සම්බන්ධ වෙච්ච ඔක්කොටම මගේ ලියා ගන්න පුළුවන්. හොඳටම හොඳයි. very good. පුතාලා
Could you understand how to write down this notice? Notice ලියන්න තේරුම් ගත්තද ඔයා? Is it okay for you? Any problems? Right. මම හිතනවා හැමෝටම තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. එහෙම නේද? හරි. O level exam එකේ තවත් ලකුණක් ගන්න ඔයා එකතු කරගත්තා. හරි. තවත් ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න ලකුණු 35 writing part එකේ ලකුණු 35ට හරි. මෙන්න අදත් අලුතෙන් යමක් ඉගෙන ගත්තා. right. මම හිතනවා හැමෝටම තේරුම් ගන්න ඇති. ගැටලුවක් මොනවා හරි තියෙනවා පුතාලා මට WhatsApp message එකක් එවන්න. WhatsApp message එකක් එවන්න. board එක පේන්නේ නැහැ සර් කියලා කෙනෙක් message එකක් දාලා තියෙනවා. පේනවනේ? ඔන්න ඉක්මනින් screenshot එකක් හරි photo එකක් හරි ගන්න ලියාගත්තේ නැත්නම් මේක. right. පුතාලා එහෙනම් සර් අදට වැට් ටික නවත්තනවා. හරි. අද වැට් ටික නවත්තනවා. මේක හොඳට තේරුම් ගන්න මේ වගේ තව හොයා ලියන්න. notices හොයා ලියන්න. ඉස්කෝලේ term test වල papers වල එහෙම නැත්නම් මේ තව මොනවා හරි වාට ඔය past papers තියෙනවා නම් ඒ වගේ තියෙන ඒවා notices හොයා ලියලා මට WhatsApp එවන්න මම බලලා කියන්නම්. right. එහෙනම් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් message එකක් දාන්න. ඉස්සරහට පන්ති තියෙන දේවල් ඒ විස්තර ඔක්කොම WhatsApp group එකට දාන්න. ඔය WhatsApp group එකේ දාන්න messages බලන්න. මේ WhatsApp group විදුලි English class කෙනෙකුට වෙන කාටවත් messages දාන්න බෑ මම විතරයි දාන්නේ. හරි? මම අනවශ්‍ය message එකක් දාන්නේ නේ. ඔයාලට ප්‍රයෝජනවත් වෙන ඒවා තමයි දාන්නේ. ඒක නිසා අනිවාර්යයෙන් මේ messages බලන්න. හරි සමහරව බලන්නේ නැහැ. අද අද උදේ පන්ති තියෙනවා කියලා බලන්න නැතුව දැන් ඊට පස්සේ මම අහනවා දැන් පන්ති නැද්ද සර් අද? හරි? ඔකේ තියෙන messages අනිවාර්යෙන් බලන්න. අනිවාර්යෙන් group එකේ ඉන්න ඕනේ මගේ. right. එහෙනම් අදට වැට් ටික අවසන් කරනවා. අපි නැවත class එකෙන් හම්බෙමු. right. පුතේ good morning to you. See you next day. Good morning, sir. Good morning, sir. පන්ති තියෙනවා සර්. message එක දාන්න group එකට.